right capable කියන එකේ සිංහල තේරුම යම්කිසි හැකියාවක් තියෙන කියන එක. ඒක ළමයි ඇත්තටම නාම විශේෂණයක්. ඇත්තටම නාම විශේෂණයක්. ඒ කියන්නේ උදාහරණයක් අපි කිව්වොත් මට හැකියාවක් තියෙනවා මේ වැඩේ කරන්න. I am capable of doing that work. ඒ වගේ. He is a capable man. ඔහුට හැකියාවක් තියෙන මිනිස්සෙක්. ඔය වගේ ළමයි capable කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. capable කියන එකේ තේරුම හැකියාවක් ඇති කියන එක. right. Our next word is enable. enable කියලා කියන්නේ ළමයි අපි කියනවා disable කියන එකේ විරුද්ධ පද. දැන් ඔබ පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඔබ ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා නම් if you are using a mobile phone or else a computer you might have seen this word. මේ වචනේ ඔයා දැකලා තියෙන්න ඕනේ. disable කියලා කියන්නේ අක්‍රිය කරනවා, enable කියලා කියන්නේ සක්‍රිය කරනවා. දැන් උදාහරණයක් ඔයාගේ ජංගම දුරකථනයේ you can enable the data. You can enable the Bluetooth. I will enable the Bluetooth in my mobile phone. I will enable the data in my mobile phone. disable කියන එකේ විරුද්ධ වචනේ තමයි enable. enable කියලා කියන්නේ හැකියාව ඇති කරනවා, disable කියලා කියන්නේ අක්‍රිය කරලා දානවා කියන එක. ඊළඟට deal කියලා කියන්නේ ළමයි ගනුදෙනුව. ගනුදෙනුව deal එකක් කියලා කියන්නේ ගනුදෙනුවක්. යම්කිසි කෙනෙක් අතර ඇති වෙන මූල්‍යමය හෝ මූල්‍යමය නොවන යම්කිසි ගනුදෙනුවකට අපි ඉංග්‍රීසියෙන් කියනවා deal එකක් කියලා. right? ඒක නාම පදයක් ළමයි. ක්‍රියාපදයක් විදිහට ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි නාම පදයක් විදිහට මුලින්ම ගමු. එතකොට අපිට කියන්න පුළුවන් they have a deal with us. ඒගලන්ට අපිත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. they have a deal with us. නැත්තම් ඔයාට කියන්න පුළුවන් ඒක නාම පදයක්. නැත්තම් ඔයාට කියන්න පුළුවන් මට ඔයත් එක්ක ගනුදෙනුවක් නැහැ. මට ඔයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ නැහැ. I don't want to deal with you. I don't want to deal with you. මට ඔයා එක්ක ගනුදෙනු කරන්න ඕනේ නැහැ. I don't want to deal with you. මට ඔයා එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. ගනුදෙනු කරන්න ඕනේ නැහැ. I don't want to deal with you. ඊළඟට තියෙනවා fifth කියලා. fifth කියන එකේ තේරුම පස්වෙනි කියන එක. පස්වෙනි කියන එක ළමයි. ඒක ළමයි ගන්න පුළුවන් අපිට අපි ඇත්තටම මේවා අපිට වෙනම පාඩමක් තියෙනවා. අපි මේ වලට කියන්නේ quantifiers කියලා. වෙනම පාඩමක් තියෙනවා. අපි ඒකෙදි ඉගෙන ගමු. fifth කියලා කියන්නේ පස්වෙනි. දැන් first, second, third, fourth, fifth අන්න එහෙම. cardinal numbers, ordinal numbers කියලා තියෙනවා. දැන් 1 2 3 4 5 6 ඒවා ළමයි ordinal numbers. cardinal numbers කියලා තියෙනවා first, second, third, fourth, fifth, sixth, eighth, ninth ඒ වගේ. හරිද? 1 2 3 4 පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි එහෙම තියෙනවා. හරිද? ඒ අපි වෙන වෙනම අපි ඒක ඉගෙන ගමු. අපිට quantifiers කියලා පාඩමක් තියෙනවා A level වල. අපි ඒකෙදි ඉගෙන ගමු. right. ඊළඟට duty කියලා කියන්නේ ළමයි කාර්යභාරය, කාර්ය පටිපාටිය තමන්ට පැවරෙන කාර්යභාරය, කාර්ය පටිපාටිය කියන වචනේ duty කියන වචනේ තියෙනවා. duty එක ඒක මගේ duty එක අපි සාමාන්‍යයෙන් එහෙම කියනවා. දැන් ශිෂ්‍ය නායකයෙක් විදිහට මට ගොඩක් කාර්යභාරයන් පැවරෙනවා. අන්න ඒ වගේ. right. It is also a very popular word duty. ඊළඟට අපිට හම් වෙනවා වචනයක් employee. employee කියලා කියන්නේ ළමයි අපි කියනවා employee කියන එකට මේ right employee කියන එකේ අදහස ගොඩාක් මේක පටල ගන්න වචනයක් තියෙනවා. මම ඒකත් එක්ක මේක පැහැදිලි කරන්නම්. මෙන්න මේ වචනේත් එක්ක හරියට A level වල ඕක පටල ගන්නවා. ඒක තමයි මෙන්න මේ වචනේ. හරිද? employer employee කියලා කියන්නේ පුතේ සේවයේ යෙදෙන්න. ඒ කියන්නේ සේවකයා කියන එක. employer කියලා කියන්නේ ළමයි සේවා ස්ථානයේ හිමිකරු. ඒක වචන දෙකක්. employee කියලා කියන්නේ සේවය කරන සේවකයා. employer කියලා කියන්නේ සේවා ස්ථානයේ අයිතිකරු කියන එක. එතකොට ඒක වචන දෙකක් ළමයි. ඒක වචන දෙකක් විදිහට ඔයාලට use කරන්න පුළුවන්. employee ඊට පස්සේ employer. අන්න එහෙමයි ළමයි වචන දෙක යන්නේ. so very popular words. ඊටාම ජනප්‍රිය වචන දෙකක්. පළවෙනි එක double e අගට එනවා නම් ළමයි අපි ඒකට කියන්නේ සේවකයා. employer කියලා කියන්නේ සේවා ස්ථානයේ අයිතිකරු. පොඩි අකුරකින් තමයි එහෙට මෙහෙට වෙන්නේ. සේවා ස්ථානයේ අයිතිකරු කියන්නේ employer. employee කියලා කියන්නේ එතන වැඩ කරන අය. damage කියන එක ළමයි තේරුම් දෙකක් තියෙනවා ළමයි. ඒක ගන්න පුළුවන් හානිය. damage හානිය. ඒක නාම පදයක්. නැත්තම් හානි කරනවා කියන එකත් ළමයි damage කියන එකේ තියෙනවා. හානි කරනවා කියන එකත් damage කියන එකට අයිති. දැන් උදාහරණයක් he has done lot of damage to my vehicle. එයා මගේ වාහනයට ගොඩක් හානි කරලා. එතකොට he has done lot of damage to my vehicle. හානි කරලා කියන අර්ථය එතන අදහස් කරනවා. හරිද? ඊට පස්සේ tell me about the damage. මට කියන්න හානිය ගැන. හානිය ගැන. tell me about the damage. මට කියන්නකො පොඩ්ඩක් හානිය ගැන. එතකොට සිද්ධ වෙච්ච හානිය කියලා එතන අදහස් කරන්නේ නාමපද. හානි කරලා හානිය කියන වචන දෙකම ඕකේ යොදා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට එනවා candidate. candidate කියලා කියන්නේ ළමයි අයදුම්කරු. මේකත් ඉතාම ජනප්‍රිය වචනයක් ඉංග්‍රීසි වල. candidate කියලා කියන්නේ අයදුම්කරු. දැන් ඔයාලට පුළුවන් වාක්‍ය පහක් ලියන්න. හැබැයි මතක තියාගන්න ළමයි මේකේ නීතිය තමයි
ඔයාට ක්‍රියාපද වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔයාට damage කියන එක damaged එහෙම හදන්න පුළුවන්. enable කියන එක enabled එහෙම හදන්න පුළුවන්. ඊළඟට ඒ වගේ ක්‍රියාපද ළමයි වෙනස් කරන්න පුළුවන්. හැබැයි නාමපද වෙනස් කරන්න බෑ. නාම විශේෂණ වෙනස් කරන්න බෑ. ක්‍රියා විශේෂණ වෙනස් කරන්න බෑ. දැන් finally කියන එක ඔයාට කවදාවත් ලියන්න බෑ final කියලා. සම්පූර්ණ වැරදි. ඔයාට එහෙම ලියන්න බෑ ලකුණු හම්බෙන්නේ නැහැ. finally නම් වචනේ finally තමයි. හරිද? දැන් dream කියන එක වෙනස් කරන්න පුළුවන් dreaming සිහින දකිමින් ඉන්නවා dreamed සිහින දැක්කා ඒ වගේ ළමයි ඔයාට ඕන නම් ඒක වෙනස් කරන්න පුළුවන්. You can change that accordingly, right? No worries. දැන් ඔන්න ඔය වගේ තමයි ළමයි වැඩසටහන් ටික යන්නේ. බලන්න වැඩේ ඉවර නම් ළමයි අපිට මැසේජ් එකක් දාන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. වාක්‍ය පහක් ලියලා ඉවර නම් අපිට මැසේජ් එකක් දාන්න ඉක්මන් කරලා, right? බලමු ඉක්මනට ඉවර කරයිද කියලා මැසේජ් එකක් එවන්න. වැඩේ ඉවර නම්. හරි. Right. We are hoping for a message, right? We are getting a message from finally he win the match after 10 minutes. එතකොට බලන්න විශ්වනී ඔයාගේ වාක්‍ය හරි. හැබැයි පොඩි ව්‍යාකරණ වැරද්දක් තියෙනවා. There is a small mistake when it comes to what do you call a grammar. දැන් ඔයා ලියන්නේ පුතේ after 10 minutes නේ. දැන් පුතා ලියන්නේ after 10 minutes. එහෙනම් දරුවෝ ඒක අතීත කාලනේ. ඒ කියන්නේ මිනිත්තු 10කට පස්සේනේ. එතකොට ඔයාට ලියන්න බෑ he win කියලා. එහෙනම් දුව ඔයා ලියන්න ඕනේ he won කියලා. හරිද? he won කියන එක තමයි එතන ලියවෙන්න ඕනේ. right? ඒක තමයි අදහස. right? he won කියන එක තමයි එතන ලියවෙන්නේ. ඒතර ඔයා තේරුම් ගන්න ඕනේ ඒක ඔයා after 10 minutes කියන අදහස දුන්නාට පස්සේ finally කියන වචනෙන් ළමයි අපි අවසාන වශයෙන් කියලා අර 10 minutes කියන වචනෙන් ඔයාට තේරෙනවා ඒක අතීත කාල වෙන වගේ. right? අන්නේ වරද්ද හදාගත්තා නම් හරි ඔයාගේ වාක්‍ය හරි පුතේ. විශ්වනී very good. අපිට විශ්වනී message එකක් දාලා තියෙනවා. very good. අන්නේ වගේ බය නැතුව වාක්‍ය ලියන්න ඕනේ. ලියලා විතරක් බෑ. ඕව පුළුවන් තරම් ඔයගලන්ගේ day to day life එකේ use කරන්න ඕනේ. එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ඔයගලන්ට කවදාවත් මෙතනින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. හැමදාම ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා තිනවා අවුරුදු 13ක් තිස්සේ. හැබැයි වචන 10ක් 15ක් කතා කරගන්න බෑ. දෙයක් කිව්වහම ඒකේ තේරුම දන්නේ නැහැ. එච්චර අසරණ තත්ත්වයට වැටෙන්න එපා. ඒක හරිම අසරණ තත්ත්වයක්නේ. ළමයෙක් එච්චර අසරණ තත්ත්වයකට වැටෙනවා කියලා කියන්නේ හරි අවුලක්. මොකද අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවනේ. ඒතර අපිත් වග කියන්න ඕනේ. ඉතින් අර ප්‍රධාන දේ මේක use කරන්න ඕනේ. use කරන්න නැතුව ළමයි හරි අමාරුයි. practice කරන්න ඕනේ. practice කරන තරමට තමයි පුළුවන් වෙන්නේ. right? I won the 5th place in the singing competition. හරියට හරි. ඒ වාක්‍ය හරියට හරි. මම පස්වෙනි ස්ථානයේ දිනාගත්තා ගීත ගායනා තරඟාවලිය. ඔන්න විශ්වනී අපිට එවනවා දිගින් දිගටම පණිවිඩ. very good. අනිත් අය අපේ DAJ දරුවෝ ටික බලන්න වැඩේ මොකද උනේ කියලා. සාර්ථක ලෙස අවසන්ද කියලා බලන්න. right? right. හරි නේද? අපි එහෙනම් check කරගෙන යන්න අපේ සරණ ඉවරද? right. We will go with the first one. අපි පළවෙනි එකත් එක්ක යම් බලන්න ළමයි. finally. finally කියන වචනේ ගමු. කවුද රසාංගි මගේ තව ක්ලාස් එකක ළමයි සෙට් එකක් එක මම එකට දාලා කරන්නේ රසාංගි අපේ අයගේ විතරක් මේ ඇටෙන්ඩන්ස් ගන්න පුතේ සමහර ළමයි මේ අනිත් ක්ලාස් එකේ මම දෙකම එකට දාලා කරන්නේ මොකද මට ලේසි නිසා මේ ඒ හින්දා පුතේ අපේ අයගේ විතරක් ඇටෙන්ඩන්ස් ගන්න හරි thank you පුතා right හරි කට්ටිය ලියලා ඉවරන මැසේජ් එකක් දාන්න ඉක්මන right හරි අපි answers දාගෙන යන් අපේ කට්ටිය නිරුත් මහෙම ඉවරයි කියලා දිනවා right so we will go to the answers පළවෙනි එක finally මගේම උත්තර ලියන්න ඕනේ නැහැ ඔයගලන්ට කැමති වාක්‍යයක් ලියන්න පුළුවන් මම මේ උදාහරණයක් විදියට දෙන්නේ ඈ right finally we have won the competition අවසානයේදී අපි
competition තරගයේ ජයග්‍රහණය කරා. Right, finally we have won the competition. ඊළඟට what is your dream in your life? ඔබේ ජීවිතයේ තියෙන සිහිනය මොකක්ද? ඔය වගේ අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. What is your dream in your life? Right, ඊළඟට අපිට ලියන්න පුළුවන් I think මම හිතනවා Kamal is capable of doing his work alone. මම හිතනවා කමල්ට හැකියාවක් තියෙනවා තමන්ගේ වැඩ තනියම කරගන්න. I think Kamal is capable of doing his work alone කියලා ඕනනම් දාන්න පුළුවන්. Enable. I will enable data from my mobile so you can connect to the internet. එව නිසා ඔයාට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. So you can connect to the internet. ඔයාට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. Right. So වාන් එතන පාවිච්චි කරා I will enable data from my mobile. එතන අපි ක්‍රමාවක් දාන්න ඕනේ conjunction එකක් තියෙන හින්දා මෙන්න මේ වගේ තමයි එන්නේ. Deal කියන එක අපි බලමු. Right. I don't like to deal. මම කැමති නෑ ගනුදෙනු කරන්න. I don't like to deal that type of people. I don't like to deal that type of people. මම කැමති නෑ ගනුදෙනු කරන්න ඒ වගේ මිනිස්සුත් එක්ක. Right, ඊළඟට fifth අපි විශ්වනී ලියපු වාක්‍ය ලියමු. I got the fifth place. අපේ විශ්වනී ලියුවා හරි. I got the fifth place from the essay competition. From the essay competition. I got the fifth place from the essay competition. රචනා තරගයේ මට පස්වෙනි ස්ථානය හම්බුණා. Duty. There is a duty that I have to perform. මට තියෙනවා යම්කිසි ක්‍රියාදාමයක් කරන්න as a prefect. ශිෂ්‍ය නායකයෙකු ලෙස. මට තියෙනවා යම්කිසි ක්‍රියාදාමයක් කරන්න ශිෂ්‍ය නායකයෙකු ලෙස. Right, ඊළඟට employee. Right, my father works as an employee in MAS Holdings. MAS ආයතනයේ මගේ තාත්තා වැඩ කරනවා සේවකයෙක් විදියට. Right, my father works as an employee in MAS Holdings. Right, in MAS Holdings. මෙන්න මේකයි උත්තරේ එන්න ඕනේ. ඊළඟට damage. Right, අපි ලියමු උත්තරයක්. He has done lot of damage. He has done lot of damage to his vehicle. එයාගේ වාහනේට එයා සෑහෙන විනාශයක් කරගෙන. Right, disposal of garbage by human is damage to the environment. Very good Janindu, very good. අන්න කොල්ලෝ. අන්න ඒ වගේ වාක්‍ය ලියන්න පුළුවන් නම් අන්න උසස් පෙළ ළමයි. Very good. Candidate. මගේ වාක්‍ය වලට හොඳයි ඔයගලන්ගේ වාක්‍ය ළමයි. Superior. Candidate. Right, he is a candidate for the next provincial election. ඔහු අයදුම්කරුවෙක් විදියට ඉන්නවා ඊළඟ පළාත් පාලන මැතිවරණේ. ඔහු අයදුම්කරුවෙක් ඊළඟ පළාත් පාලන මැතිවරණයට. ඔන්න ඔය වගේ ළමයි ඕගලන්ට වාක්‍ය හදන්න පුළුවන්. සරල වාක්‍ය ටිකක් ඔය වගේ හැදුවා නම් ළමයි වැඩේ සම්පූර්ණයෙන්ම ගොඩ. Right, you can very easily understand the sentences as well and it will be very easy to find out the answers as well. ඔන්න ඔය වගේ ලියාගත්තා නම් වැඩේ ගොඩ. Right, ඔන්න ළමයි අපි සම්පූර්ණයෙන් මේක කතා කරලා ඉවරයි. මම හිතනවා අපේ අය ලියාගත්ත කියලා. අපි එහෙනම් ඊළඟ වචන ටිකට යමු. We will move on to the next part and we will finish it off. Right, මම මේක මකන්නම්. අපි හිතනවා කට්ටිය ලියා ගන්න ඇති කියලා. ඔන්න ඔය විදිහට තමයි ළමයි ඔයාට වාක්‍ය හදන්න තියෙන්නේ. සරල වාක්‍ය හදන්න. එහෙමයි කියලා ගොඩාක්ම සරල කරන්නත් එපා. සාමාන්‍ය මට්ටමින් හදාගෙන යන්න. Right, ඔන්න ළමයි මම මැකුවා. මම යනවා ඊළඟ එකට. Right, මෙතන තියෙනවා ළමයි මගේ ඊළඟ වචන ටික බලමු අපේ මොනවද තියෙන වචන කියලා. අපිට තියෙනවා financial කියලා කියන එකේ තේරුම ළමයි මූල්‍යමය කියන එක. financial. මේකට ළමයි financial කියලාත් කියනවා, finance කියලාත් කියනවා, finance කියලාත් කියනවා. දැන් finance කියන එක නම් ළමයි American English. දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් finance කියන වචනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන British English වල.
ෆයිනෑන්ෂල් කෙනෙක් ගොඩක් පාවිච්චි කරන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වල. හැබැයි ඉතින් එකම ඉංග්‍රීසි තමයි ගැටලුවක් නැහැ. කොයි විදියත් හරි. මූල්‍යමය කියන එක තමයි සිංහල තේරුම. මූල්‍යමය ඒක ළමයි නාම විශේෂණයක් විදියට ගන්න පුළුවන් දැන්. මූල්‍යමය කළමනාකරු ෆයිනෑන්ෂල් මැනේජර්. තේරුණාද? ඒ වගේ දැන් කළමනාකරු කියන්නේ නාම පදයක්නේ. ෆයිනෑන්ෂල් මැනේජර් කියන්නේ මූල්‍යමය කළමනාකරු. අන්න ඒ වගේ. ඉංජිනියර් කියලා කියන්නේ ඉංජිනේරුවා ඒ වචනේ ඔබ දන්නවා. ඉතින් සරල වචනත් එනවා ඈ. තාම සරල වචනත් එනවා කොහොම හරි කමක් නැහැ වාක්‍යයක් හදන්නයි ඕනි. ඩීප් කියලා කියන්නේ ගැඹුරු. ගැඹුරු ළමයි ඒකත් නාම විශේෂණයක්. ඩීප් කියලා කියන්නේ ගැඹුරු. ඊළඟට තියෙනවා එනමි. එනමි කියලා කියන්නේ ළමයි සතුරා. එනමි කියන එකේ තේරුම සතුරා කියන එක. ෆ්ලේවර් කියලා කියන්නේ ළමයි රස. ෆ්ලේවර් කියලා කියන්නේ ළමයි රස කියන එක. ටේස්ට් කියන එකට සමාන පදයක්. මේ විවිධ මේ රස කියන අදහස ගන්න පුළුවන් different flavor it has a strange flavor ඒකේ 아무තු රසයක් තියෙන්නේ taste කියන එකට සමාන පදයක් තමයි flavor කියලා කියන්නේ. ඊළඟට 8 කියලා කියන්නේ 8 කියන එක ඒකේ අංක 8 කියන අදහස. ඔයාලට ඒකෙන් වාක්‍යයක් හදන්න පුළුවන්. care කියලා කියන්නේ ළමයි හොයලා බලනවා. right care කියලා කියන්නේ කෙනෙක් ගැන හොයලා බලනවා. I care for you. Parents care for their children. Parents do care for their children. I don't care මට වැඩක් නැහැ මං හොයලා බලන්නේ අන්න ඒ වගේ right emphasize කියලා කියන්නේ අවධාරණය කරන ඒක ඊටාම හොඳ වචනයක් emphasize කියන එකේ තේරුම ළමයි අවධාරණය කරනවා කියන එක emphasize කියන එකේ තේරුම අවධාරණය කරනවා කියන එක emphasize right right ඊට පස්සේ final කියලා කියන්නේ අවසාන කියන එක cancel කියලා කියන්නේ ළමයි පිළිකාව ෆයිනල් කියලා කියන්නේ අවසාන ලෙස නෙමෙයි ඉස්සල්ලාවේ අවසාන ලෙස දැන් මෙතන තියෙන අවසාන ෆයිනල් කැන්සර් කියලා කියන්නේ ළමයි පිළිකාවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කැන්සර් කියලා right now you can start දැන් ඔබට පටන් ගන්න පුළුවන් කැමති වාක්‍ය පහක් හදන්න තියෙන්නේ කොහොම සරලව ඔයාලා නිර්මාණය කරන්න පුළුවන් බලන්න පුළුවන්ද කියලා ඉක්මන් කරමු ඉක්මන් කරලා අපිට මැසේජ් එක දාන්න වැඩේ ඉවර නම් ඉක්මන් කරන්න right ඉවරද ළමයි කවුරු හරි අපිට ඉවර නම් මැසේජ් එකක් දාන්න ඉක්මන් කරමු අපේ දරුවෝ ටික වැඩේ ඉවරද තාම කවුරුත් මැසේජ් එකක් දාලා නැහැ ලියන්න ඉක්මන් කරලා අපිට පණිවිඩයක් එවන්න ඉස්සෙල්ලා හොඳ වාක්‍ය ටිකක් ආවා අපේ ජනිදුගෙන් අපේ දස්විනිටත් හොඳ වාක්‍ය ලියන්න පුළුවන් හොඳ අදහස් තියෙනවා කට්ටියට නිර්මාණය කරන්න පුළුවන් හොඳ වාක්‍ය විශ්වනීත් අපිට හොඳ වාක්‍ය ටිකක් එව්වා අන්න ඒ වගේ ග්‍රැමර් චූටි ග්‍රැමර් වැරද්දක් තියෙනවා ඔක හදන්න පුළුවන් ඔය ග්‍රැමර් වැරද්ද හදන්න පුළුවන් ඉස්සරහට ලියද්දී ඔක නිකම්ම හැදෙනවා ඒ නිසා එහෙම ග්‍රැමර් ගැන බය වෙන්න එපා බය නැතුව වාක්‍ය ටික ලියන්න හරි ඉක්මන් කරමු මං හිතන්නේ වෙලාව ඇති වගේ නේද
right ඉක්මන් කරමු බලන්න ළමයි අපිට මැසේජ් එකක් දාන්න වැඩේ ඉවර නම් right ඔන්න අපිට පණිවිඩය එනවා කට්ටියකින් right අපි බලමු විශ්වණී ඉවරයි නේ හරි අනිත් පැත්ත අපි ඉවරයි කියලා හිතනවා right අපි මෙන්න යනවා උත්තර වලට පළවෙනි එක මගේ සහෝදරයා වැඩ කරන්නේ මූල්‍යමය කළමනාකරු ලෙස සම්පත් බැංකුවේ right අපි කොහොමද මේ වගේ වාක්‍යයක් ලියන්නේ right ජයනිත් ඉවරයි my brother මගේ සහෝදරයා my brother right my brother works as the financial manager in Sampath Bank මගේ සහෝදරයා වැඩ කරන්නේ මූල්‍යමය කළමනාකරු ලෙස සම්පත් බැංකුවේ my brother works as the financial manager in Sampath Bank right මූල්‍යමය කළමනාකරු ලෙස තමයි ඔහු වැඩ කරන්නේ in Sampath Bank right my sister wants to be an අයට අවශ්‍ය කරලා තියෙනවා ළමයි කවුරු වෙන්නද engineer අයට අවශ්‍ය කරලා තියෙනවා ඉංජිනේරුවරියක් වෙන්න my sister wants to be an engineer wants to be an engineer right ඊට පස්සේ deep කියන දේ තියෙනවා we have a deep well in our house අපේ ගෙදර තියෙනවා ළමයි විශාල ගැඹුරු ලිඳක් ඔන්න ඔය වගේ සරල වාක්‍යයක් ලියන්න පුළුවන් we have a deep well in our house all countries are in a financial crisis because of corona very good සෑම රටක්ම මූල්‍යමය ගැටලුවක මූල්‍යමය අර්බුදයකනේ ජනිදු very good කොල්ලා crisis කියලා කියන්නේ අර්බුදය right ඒ කියන්නේ හැම රටක්ම මූල්‍යමය අර්බුදයක ඉන්නවා කොරෝනා වෛරසය නිසා මම ඒකයි කිව්වේ දැන් මන් ළඟ ඒ වගේ අදහස් නැහැ මම බොහොම සරල ඒවා ලියන්නේ ඕගොල්ලන්ගේ වාක්‍ය මට වඩා ඇත්තටම හොඳයි මට ගුරුවරයෙක් විදිහට හරි සතුටුයි මේ ඊටාම සාර්ථක වාක්‍ය ලියනවා ළමයි ඒවා හොඳ වාක්‍ය ඒ වගේ අදහසක් මට එන්නේ නැහැ ඕගොල්ලන්ට එන එක ඇත්තටම හොඳ දෙයක් ඒ වගේ අලුත් විදිහට හිතලා අලුත් වාක්‍ය හදන්න ලකුණු හම්බ වෙනවා ඒක ඊටාම හොඳ දෙයක් වචනේ අර්ථය ඉදිරියට ගන්න very good right I don't have any enemies in my life sorry එහෙම enemies කරන්න බෑනේ he is not my enemy යා මගේ හතුරෙක් නෙමෙයි he is not my enemy right he is not my enemy යා මගේ හතුරෙක් නෙමෙයි ඊළඟට flavor right what is the flavor මොකක්ද රසය what is the flavor of your drink what is the flavor of your drink මොකක්ද flavor එක what is the flavor of your drink right ඊට පස්සේ 8 right 8 අපිට 8 කියන එකෙන් ලියන්න පුළුවන් he celebrated celebrated 8 years in teaching he celebrated 8 years in teaching celebrated සැමරුවා කියන එක right ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ළමයි care right some people don't care about the environment අපිට එහෙම ලියන්න පුළුවන් some people don't care about the environment හරි සමහර මිනිස්සු සත පහකට මේ ගණන් ගන්න නැහැ කියන එක දාන්න පුළුවන් right some people don't care about the environment some people don't care about the environment සමහර මිනිස්සුන්ට හත පහකවත් වගේ වගක් නැහැ මේ පරිසරය ගැන කියන එක ගන්න පුළුවන් right ඊට පස්සේ some people don't care about the environment ඔන්න මම කීපයක් ලියලා තිනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් වාක්‍ය සෑදීම එච්චර අමාරු පාඩමක් නෙමෙයි පළවෙනි පාඩම අපේ සිලබස් එකේ තියෙන right ඔන්න මම උත්තර ටික දාලා තියෙනවා ඊට පස්සේ emphasize අවධාරණය කරනවා our class teacher emphasize අවධාරණය කර දැක්වුවා
emphasized the value of education. අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවධාරණය කර දැක්වුවා අපේ පන්තිභාර ගුරුතුමියනේ. ආන්න ඔය වගේ ලියන්න පුළුවන්. Our class teacher emphasized the value of education. You have to deal with wild animals very care නෙමෙයි. එතකොට එන්න ඕනේ මේ deal කියලා ක්‍රියාපදයක් තියෙනවනේ දසුනි එතන. එතකොට care දාන්න බෑ. carefully. එතකොට එහෙම එනවා. carefully කියලා එනවා මේ දසුනි. ඒක හොඳ වාක්‍යයක් ඔයා ලියලා තියෙන්නේ. We have to deal with wild animals very care. එතන care කියලා එන්න බෑ. carefully කියලා එනවා. මොකද deal කියන්නේ ක්‍රියාපදයක් නිසා දසුනි. අන්න ඕක තමයි අල්ලගන්න ඕනේ. ක්‍රියාපදයක් එක්ක එන්න ඕනේ ක්‍රියා විශේෂණයෙන්. දැන් මෙතන කියලා මෙතන care කියනකින් අදහස් කරන්නේ ක්‍රියාපදයක්. ඔයා ගන්න හදන්නේ ක්‍රියා විශේෂණයක්. care කියලා කියන්නේ හොයලා බලනවා කියන එක. right? Some people don't care. සමහරව හොයලා බලන්නේ නැහැ. don't care. හරිද? Please don't show me that don't care attitude. මට ඔය පෙන්වන්න එන්න එපා ගණන් ගන්න නැති ආකල්ප ඔයාගේ. don't care. care කියලා කියන්නේ හොයලා බලනවා කියන එක. carefully කියලා කියන්නේ දසුනි මේ ක්‍රියා විශේෂණයක්. ඒක adverb එකක් බවට පත් වෙනවා. right? final. final කියන එක අපිට ගන්න පුළුවන්. It is the final match. ඒක අවසාන තරඟය. It is the final match between Sri Lanka and India. ඒක අවසාන මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. It is the final match between Sri Lanka and India. ඊළඟට cancer. right? My they gave funds to cancer hospital. අපි ලියමු ඕක අපි ලියමු ඒක කලින් කියන්න බෑ මම ලියනවා. විශ්වනි very good. They gave funds ඒගොල්ලෝ මේ they gave funds ඒගොල්ලෝ දුන්නා ළමයි they gave funds to cancer hospital. cancer hospital ඒගොල්ලෝ දුන්නා ළමයි ආධාර පිළිකා රෝහලට. they gave funds to cancer hospital. very good. cancer කියන එක අරන් තියෙන එතන ළමයි නාම විශේෂණයක් විදියට මොන hospitalද මේ ලෝකේ ඕන තරම් hospital තියෙනවා. ඒක විශේෂ ස්පිරිතාලයක්. පිළිකා රෝහලක්. ඕන තරම් රෝහල් තියෙනවනේ. පිළිකා රෝහල. එතකොට රෝහල කියන්නේ නාම පදයක්. cancer කියන්නේ නාම විශේෂණේ. එහෙනම් cancer hospital කියන්නේ නාම විශේෂණය. ඔන්න ළමයි අපි ඒකත් සාර්ථක ලෙස අවසන්. right? We have completed that one as well. I will erase this. මම මේක මකන්නම්. කට්ටිය ලියාගෙන ඉතින් අපි යනවා අවසානයකට මං හිතන්නේ. ටියුට් එකේ right ඔව් අපි යනවා ළමයි 16 වෙනි එකට. අපිට තියෙන අවසාන වැඩේ ඉලෙක්ෂන් කියලා කියන්නේ ඡන්දය. ඉලෙක්ෂන් කියලා කියන්නේ ඡන්දය කියන එක. ඉලෙක්ෂන් කියලා කියන එක ඔබ දන්නවා ඉලෙක්ෂන් කමිටි ඡන්ද කමිටුව. ඩිසයිඩ් කියලා කියන්නේ තීරණය කරනවා. එන්ජින් කියලා කියන්නේ එන්ජිම. කැප්ටන් කියලා කියන්නේ කපිතාන් කියන එක. නැත්නම් නායකයා කියන එක. නැත්නම් නැවක ගත්තොත් එහෙම කපිතාන් කියන එක. ෆ්ලැට් කියලා කියන්නේ ළමයි සම්පූර්ණයෙන්ම පහත් කියන එක. තුනී කියන එක. පතන කියන අදහස ෆ්ලැට් කියන එක. ෆ්ලැට් වෙන්න ගහන්න කියලා කියන්නේ බිම පතිත වෙනවා කියන එක. පතිත කරනවා කියන අදහසයි ෆ්ලැට් කියන වචනේ තියෙන්නේ. එන්ජොයි කියලා කියන්නේ සතුටු වෙනවා. ෆ්ලැට් කියන එක ගන්න පුළුවන් මේ ඔය තට්ටු ගොඩනැගිලි වලටත් ෆ්ලැට්ස් කියලා කියනවනේ. ඒ අර්ථයෙන් ගන්නත් පුළුවන්. එන්ජොයි කියන්නේ සතුටු වෙනවා. ෆිනිෂ් කියන්නේ අවසන් කරනවා. ෆිල්ම් කියන්නේ චිත්‍රපටිය. ඩියුරින් කියන්නේ අතරතුර. කැම්ප් කියන්නේ කඳවුර. මේවනම් අමාරු වචන නෙමෙයි. ඒ ටික ඔක්කොම ලේසි ළමයි. ඊටාම ලේසි වචන ටිකක් ඔයාට ආවේ. ඒ නිසා ඒක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක එච්චර අමාරු වෙයි කියලා. I don't think that it will be that much difficult. එච්චර අමාරු වෙයි කියලා මම හිතන්නේ නැහැ. බලන්න කරගන්න පුළුවන්ද කියලා අපි මෙසේජ් එකක් දාන්න වැඩේ ඉවරනා ඉක්මන් කරමු.
රයිට් ඉවරද ළමයි මං හිතන්නේ ඉවරයිද කියලා අපිට මැසේජ් එකක් එවන්න බලන්න වැඩේ ඉවර නම් අපිට මැසේජ් එකක් දාන්න ළමයි ලීලි ඉවර නම් ඉක්මන් කරමු holding an election in India is one of the reasons for the increase in coronavirus. Exactly. Holding කියන එකට වඩා ගන්න පුළුවන් මේ ජනිදු එතන keeping. Right අපි ඒක ලියමු ජනිදු very good. හොඳ ලස්සන වාක්‍යයක් ජනිදු ලියන්නේ. Keeping an election. Keeping an election in spite of අපි එහෙම ලස්සන කරමු මේක. In spite of coronavirus. In spite of coronavirus is the main reason for the high death toll in India. Right. බලන්න වාක්‍ය. Keeping an election in spite of coronavirus. coronavirus එක පිළිබඳ සලකා බැලීමකින් තොරව මේ election කියලා කියන්නේ ළමයි අපි කියනවා මැතිවරණයක් පැවැත්වීම හරිද කොරෝනා වෛරසය ගැන සලකා බැලීමකින් තොරව මැතිවරණයක් පැවැත්වීම තමයි ප්‍රධාන හේතුව ඉන්දියාවේ මරණ සංඛ්‍යාව වැඩි වීමට death toll කියලා කියන්නේ මරණ සංඛ්‍යාව high කියන්නේ වැඩි බලන්න වචන death toll කියලා කියන්නේ මරණ සංඛ්‍යාව ඒ කියන්නේ කොරෝනා වෛරසය ගැන කිසිම සලකා බැලීමකින් තොරව මැතිවරණයක් පැවැත්වීම තමයි ළමයි ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව we have to take a decide නෙමෙයි එතන ඉන්නේ පුතේ decision decide කියන්නේ තීරණය කරනවනේ දසුනි decide කියන එකේ තේරුම පුතේ තීරණය කරනවා ඒක ක්‍රියාපදයක් එතකොට we have to take a decision කියලා ඔයා ලියන්න ඕනේ decide කියන එක අපි වාක්‍යයක් ලියමු right ඒක මම මෙතන ලියන්නම් right මම මෙතන ලියන්නම් they have to decide about their future ඒගලන්ට සිද්ධ වෙනවා ඒගලන්ගේ අනාගතය ගැන තීරණය කරන්න they have to decide their future අන්න ඔහම ලියුවනම් හරි ඊළඟට engine කියලා කියන්නේ I think there is a problem in the car engine car එකේ engine එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හිතනවා I think there is a problem in the car engine right ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් who is the captain of the team who is the captain of the team team එකේ කවුද නායකයා who is the captain of the team මෙන්න මේ වගේ ලියන්න පුළුවන් වාක්‍යයක් right ඊට පස්සේ right flat කියන එක ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම he is currently living in a flat he is currently living in a flat ඔහු මේ මෑතකාලීනව ජීවත් වෙන්නේ flat එකක මම මෙතන නාම පදයක් විදියට ගත්තේ ඒක right මෙන්න මේ වගේ right ඔන්න මම වාක්‍ය ටික ලියලා තිනවා තව තියෙනවා අපිට ළමයි enjoy right people don't enjoy their lives during the pandemic season සංගත තත්ත්වයේදී මිනිස්සු තමන්ගේ ජීවිතයෙන් සතුටටපත් වෙන්නේ නැහැ කියලා කියනවා people don't enjoy their lives during the pandemic season pandemic කියලා කියන්නේ වසංගතය ඊළඟට finish කියලා කියන්නේ we have to finish the lesson within 2 hours පැය දෙකක් ඇතුළත අපි මේ පාඩම ඉවර කරන්න ඕනේ within 2 hours we have to finish the lesson within 2 hours පැය දෙක කාලයක් තුල අපි මේක අවසන් කරන්න ඕනේ ඊළඟට film right I like to watch මම කැමති නරඹන්න Bollywood films
බොලිවුඩ් ෆිල්ම්ස් මම කැමති බලන්න බොලිවුඩ් චිත්‍රපට ෆිල්ම්ස් දාන්න බෑනේ I like to watch a Bollywood film කියලා දාන්න මොකද ෆිල්ම්ස් කියලා දාන්න බෑ නාම පදේ වෙනස් කරන්න බෑනේ I like to watch a Bollywood film කියලා අපි දාමු මම කැමති බොලිවුඩ් චිත්‍රපටියක් බලන්න ඊළඟට during කියලා කියන්නේ අතරතුර right during කියලා කියන්නේ අතරතුර මම මේ ටික මකන්නම් right අපිට එනවා during කියන එක මෙතන අපිට දාන්න පුළුවන් we can't go out during the exam විභාගයේ අතරතුර අපිට එළියට යන්න බෑ we can't go out during the exam ඊළඟට we had a camp in our classroom අපේ පන්ති කාමරේ අපි කඳවුරක් පැවැත්තුවා we had a camp in our classroom in our playground ඔය වගේ ළමයි ලියන්න පුළුවන් right so ඔය වගේ තමයි ළමයි ඕගොල්ලන්ගේ ටියුට් එක අවසන් වෙන්නේ මේකේ ලියපු නැති මොනවා හරි තියෙනවද දසුනි අපිට මේ මිස් වෙච්ච ඒවා අපි මිස් කරගත්ත ඒවා එහෙම මොනවා හරි තියෙනවද අපිට කරගන්න බැරි වෙච්ච ඒවා do we have something like that අපිට මේකේ pages ඉතුරු වෙච්ච ඒවා අපිට කරගන්න සම්පූර්ණයෙන්ම complete කරගන්න බැරි වෙච්ච ඒවා do we have something like that අපිට ඒ වගේ ඒවා තියෙනවද පොඩ්ඩක් බලන්න අපි මිස් කරලා ගියේ ඒවා right අපි ඔක්කොම ටික ඉවර කරලානේ තියෙන්නේ එහෙනම් නේ right right බලන්න අපිට ඉවර කරලා මැසේජ් එකක් දාන්න බලන්න වැඩේ ඉවර නම් ඉක්මන් කරලා right කට්ටිය ඉවරද බලන්න 13 page එක කළේ නැද්ද right 13 page එක කරමු 13න් අනිත් ටික කරලාද ජයනි 13න් පස්සේ ටික කරලාද page number 13 වලින් පස්සේ ඊටු ටික ඔක්කොම කරලාද right 13 විතරයි කරලා නැත්තේ නේ right හරි 13 කරමු සසෙක් එකේ ළමයි මොකද තාත්තේ සසෙක් එකේ ළමයිට ඔක්කොම ටික අනිත් ටික කරලාද පාඩම සම්පූර්ණයෙන් ඉවරද සම්පූර්ණයෙන් අවසන්ද සත්මි විශ්වනී බලන්න පොඩ්ඩක් ජය මේ කවුද අපේ දසුනි බලන්න සම්පූර්ණයෙන් මේ පාඩම අවසන්ද කියලා ඔයගලන්ට ඔක්කොම මුළු ටියුට් එකම කරලාද බලන්න පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න right හරි එතකොට ඔයගලන්ගේ අලුත් ටියුට් එකෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ ළමයි දැන් අපිට ක්ලාස් තියෙන්නේ ළමයි 16 නේ එතකොට 14 15 16 ක්ලාස් එක ළමයි දවස් 3ේම නිවාඩු right ඒ ප්‍රශ්නේ තියෙනවා එතකොට අපිට ආයිත් 16 මේ 16 වෙනිදා ක්ලාස් එක ඇරලා නැහැ නේ මං හිතන්නේ 15 16 දවස් 3 මං හිතන්නේ එක දිගට නිවාඩු ආයි ක්ලාස් එක 17 වෙනිදා තමයි ඕපන් කරනවා කියලා කිව්වේ එහෙම වුණොත් එහෙම බලමු අපි ටියුට් එක මං සමහර විට එහෙම වුණොත් එහෙම මට print out එකක් දාන්න තමයි වෙන්නේ ඔයගලන්ට ටියුට් එකෙන් ගන්න කියලා we will look into that what we can do අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අපි බලමු ඒකෙදි ළමයි අපි බලමු ළමයි ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා 16 ඔයගලන් ක්ලාස් එක තියෙන හින්දා 16 ක්ලාස් එකේ අපිට මොකක් හරි වැඩක් ඒකට කරන්න පුළුවන් වේද කියලා අපි බලමු මම ටියුට් එක එහෙම වුණොත් එහෙම ඔයගලන්ට print out එකක් කරගන්න දාන්නම් print out එකක් ගන්න පුළුවන් එතකොට print out එකක් අරගෙන ළමයි ක්ලාස් එකට join වෙන්නත් පුළුවන් කට්ටියට මේ ඔයාලගේ ගෙවල් ළඟ තියෙන තැනකින් හරි print out එකක් අරගෙන පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ටියුට් එක ඊට පස්සේ සතිය ඕනනම් ගිහිල්ලා ගන්නත් පුළුවන් අපි එහෙම කරමු right එහෙනම් සසෙක් එකේ ළමයිට බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට අපි ලබන සතිය කියන්නේ මේ සතියේම අපිට තව ක්ලාස් එකක් තියෙනවා 16 අපි 16 වෙනිදා නැවත ක්ලාස් එක තියෙනවා අපේ DAJ ළමයි ටික ඉන්න සසෙක් එකේ ළමයි ටිකට එනං ක්ලාස් එක මේ ලීව් වෙන්න පුළුවන් ක්ලාස් එකෙන් මම ඔයගලන්ගේ ටියුට් එක ළමයි ඔයගලන්ගේ ගෲප් එකට දාන්නම් ඔයගොල්ලෝ ඒකේ print out එකක් අරගෙන ළමයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මොකද අපිට 16 අපි පන්තියේ කරගන්න බෑ එතකොට ළමයි 15 වෙනිදා ඕගලන්ට print out එක ගන්න පුළුවන් ජනිදු print out එකක් අරගෙන සම්බන්ධ වෙන්න 17 වෙනිදා ඉඳන් ඕගලන්ට ටියුට්ස් ගන්න පුළුවන් ක්ලාස් එකෙන් මොකද 16 වෙනිදා ළමයි අපි ටියුට් එක කරන්න ඕන නිසා මම ඒකේ print out එකක් ඔයගලගේ group එකට දාන්න හරිද group එකට print out එකක් දාන්නම් ඔයගොල්ලෝ group එකෙන් print out එක අරගෙන මේ ක්ලාස් එක join වෙන්න ඔයගලන්ට ටියුට් එක 17 වෙනිදා ඔයගලන්ට ගන්න පුළුවන් ආයතනෙන් නමුත් ඒ වෙනතුරු ඔයගලන්ට ලොකු ගාණක් යන්නේ නැහැ මම හිතන්නේ පිටු 16ක විතර ටියුට් එකක් තියෙන්නේ පොඩි පාඩමක් තියෙන්නේ ඒකට ඔයගලන්ට join වෙන්න පුළුවන් right සසෙක් එකේ ළමයිට එහෙනම් ලීව් වෙන්න පුළුවන් thank you so much සම්බන්ධ වුණාට අද ඔන්න පාඩම ඉවරයි දැන් ඔයගලන්ට අලුත් පාඩමක් කරන්න ටියුට් එකක් ඕන නිසා ළමයි අපි ලබන සතිය ආයෙ එකතු වෙමු ලබන සතිය කියන්නේ 16 ළමයි ඔයගලන් ක්ලාස් එක තියෙනවා ඒ විදිහටම විශ්වනී thank you එහෙනම් මේ print out එක ගන්නා ජනිදු
විශ්වනී එතකොට අපේ කවුද සසින්දු කට්ටියට මම print out එක දාන්නම් මේ PDF එක දාන්නම් අනිවාර්යෙන් PDF එක කරන් ලෑස්ති වෙන්න අපි එදාට වැඩ ටික කරමු right අනිත් අය අවිත් එක්ක යන ළමයි 13 වෙනි එකට සසෙක් එකේ ළමයිට ලීව් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ අනිත් ළමයි එන්න 13 වෙනි පිටුවට 13 වෙනි පිටුව කරේ නැහැ කියලා කිව්වනේ right මෙන්න මෙතනට එන්න 13 වෙනි පිටුව කරලා නැහැ කියලා කිව්වා අපි ඒකට යන්න right මෙන්න තියෙනවා ළමයි පිටුව අපි ඒකේ ඉස්සලා මාරු වචන ටික ලියාගෙන යන්න right අපිට තියෙනවා ළමයි කැමති වචන පහක් තෝරගන්න කියලා තියෙනවා මේක මම හිතන්නේ සසෙක් එකේ ළමයි අපිත් එක කරා ඒ හින්දා ඒගොල්ලෝ කරලා නැත්නම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කරලා තියෙනවා නම් ඕනේ නැහැ. ඕගොල්ලෝ ලියු වෙන්න. මම ඕගොල්ලන්ගේ ටියුට් එක ළමයි ඔයගොල්ලෝ WhatsApp group එකට දාන්න. Right. Select any 5 words from the list given below and use each of them in sentences to bring out its meaning clearly. එහි තේරුම නිසියාකාරයෙන් අරන් එන්න පුළුවන් විදිහට වාක්‍ය නිර්මාණය කරගන්න කියලායි කියන්නේ. First කියලා කියන්නේ ප්‍රථම කියන අදහස. First කියන එකේ තේරුම ප්‍රථම කියන එක. Empty කියලා කියන්නේ ළමයි යමක් හිස් කියන අදහස. හිස් කරනවා කියන එකත් ගන්න පුළුවන්. ඒ කියන්නේ නාම පදයක් විදිහටත් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට my bag is empty. මගේ බෑග් එක හිස්. එතකොට මේ එතන empty කියලා කියන්නේ ළමයි නාම පදයක්. දැන් අපි ක්‍රියාපදයක් විදිහට කියනවා නම් he tried to empty my water bottle. ඔහු උත්සාහ කරනවා ඉවර කරන්න මගේ වතුර බෝතලේ. නේ he tried to empty my water bottle. අන්න ඒ වගේ තේරුම් දෙකක් තියෙනවා. ඔයාට ඕන නම් ක්‍රියාපදයක් විදිහට ලියන්න පුළුවන් නාම පදයක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට finding කියලා කියන්නේ ළමයි සොයා බලමින්. finding කියන වචන තේරුම සොයා බලමින් කියන එක. finding කියන එකේ ඒක තමයි තේරුම. ඊළඟට ඒක ළමයි නාම පදයක්. ඒ ක්‍රියාපදයක් විදිහට ගන්න එපා. දැන් උදාහරණයක් finding solutions to the problem is our duty. මේ ප්‍රශ්නයට තොරතුරු සොයා බැලීම තමයි අපේ කාර්යභාරය. අන්න ඒ වගේ. finding කියන එක ගන්න ළමයි නාම පදයක් විදිහට. ඒක අමතක කරන්න එපා. ඒක මතක තියාගන්න. right ඒක ඕගලන්ට වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙන දෙයක්. ඊළඟට තියෙනවා අපිට කාබන් කියන එක ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් දන්න කාබන් තමයි වචනේ තේරුම කාබන් අපි පාවිච්චි කරන කාබන් ඒක ළමයි මූල ද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන් ඒ වගේ මේක නාම විශේෂණයක් විදිහට ගන්නත් පුළුවන් ඩීල් කියලා කියන්නේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ගනුදෙනුවකට එනවා කියන එක ඒක ඉස්සෙල්ලත් ඔයගලන්ට ආවා ඩීල් කියන එක ඒක නාම පදයක් විදිහට ගන්නත් පුළුවන් ක්‍රියාපදයක් විදිහට ගන්නත් පුළුවන් කැටගරි කියලා කියන්නේ ළමයි කොටස කියන එක කොට්ටාශය කියන එක කොට්ටාශ කියන එක කැටගරීස් කියලා කියන එක කොට්ටාශ කොටස් කියන අදහස තමයි කැටගරි කියන එකේ තේරුම. ඊළඟට earn කියලා කියන්නේ ළමයි දෙයක් හම්බු කරනවා. සල්ලි මිල මුදල් හම්බු කරනවට අපි කියනවා ළමයි earn කියලා. ඊළඟට ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික. සිංහල තේරුම් වෙන්නේ ඉලෙක්ට්‍රොනික කියන එක. ඒක ළමයි නාම විශේෂණයක්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවා, ඒ වගේ ළමයි විවිධ නාම පද ඉස්සරහින් දාන්න පුළුවන්. ඩෝසන් කියලා කියන්නේ ළමයි දුසිම කියන එක. ඩෝසන් කියලා කියන්නේ දුසිමක් කියන එක. ඒ කියන්නේ 12ක් කියන එක එලිමිනේට් කියලා කියන්නේ ළමයි යම්කිසි ස්ථානයකින් ඉවත් කරනවා එලිමිනේට් කියලා කියන්නේ ඉවත් වෙනවා ඉවත් කරනවා බොහෝ විට තරංගයකින් ඉවත් වෙනවා කියන අදහස දෙන්නේ එලිමිනේට් කියන එකෙන් එලිමිනේට් කියන එකේ තේරුම ඉවත් කරලා දානවා අයින් කරලා දානවා කියන එක. එතකොට මෙතන ක්‍රියාපද තියෙනවා ළමයි empty කියන එක ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන් earn කියන එක ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන් eliminate කියන එක ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන්. ඒව ළමයි ඔයාට ඕන නම් අතීත කාලෙන් ලියන්නත් පුළුවන් වර්තමාන කාලෙන් ලියන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අපිට ප්‍රශ්නයක් නැහැ. කාබන් කියන එක ගන්න පුළුවන්. ඉතින් කාබන් කියලාම තමයි ජයනි. දැන් උදාහරණයක් කාබන් පෙන්, කාබන් පෑන. ඒ වගේ. හරිද? කාබන් පේපර්, කාබන් කොලය. ඒ වගේ. කාබන් කියන එක නාම විශේෂණයක්. ඒකට එහෙම තේරුමක් නැහැ. කාබන් කියන එකේ තේරුම කාබන් කියන එකම තමයි. ඒකේ වෙනසක් නැහැ. හරිද? ඒක මතක තියාගන්න. ඒ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. right? හරි. තව මොනවද තියෙන්නේ? වචන තියෙන ඒවා දාන්න. කාබන් ඩයොක්සයිඩ් වගේ යන්න හරි සඳස. දැන් ඩයොක්සයිඩ් කියන එක මොන වර්ගයේ ඩයොක්සයිඩ්ද? කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේ. හරිද? කාබන් කියන එක මූල ද්‍රව්‍යයක්නේ. ඒක ඇත්තටම ගන්න ළමයි මේ නාම විශේෂණයක් විදියට. කාබන් ඩයොක්සයිඩ් හරියටම හරි. අපේ සඳසගේ උත්තරේ හරි. right. දැන් බලන්න මේකෙන් ඔයාලට කැමති වචන පහක් අරගෙන වාක්‍ය පහක් නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා අපිට මැසේජ් එකක් දාන්න වැඩේ ඉවර වෙලා ඉක්මන් කරමු.
right ඉවරනම් අපිට message එකක් දාන්න බලන්න ළමයි වැඩේ ඉවරනා ඉක්මන් කරමු right ගොඩක් අය message එකක් දාලා තිනවා ළමයි වැඩේ ඉවරයි කියලා අපි එහෙනම් ඉස්සරහට යමු right අපි යනවා පළවෙනි එකට ළමයි ඒකේ තියෙනවා මෙන්න මෙහෙම first කියලා අපේ කවිඳු මේක කරලාත් දන්නේ නැහැ කවිඳු ඔයා මේක කරාද කවිඳු සසෙක් එකේ නේද කවිඳු අපිට message එකක් දාන්න right කවිඳු ගිහිල්ලා right හරි මෙතන අපි ලියනවා පළවෙනි එක I hope to become first person who selected to the university in my area මම බලාපොරොත්තු වෙනවා ප්‍රථමයා වෙන්න විශ්වවිද්‍යාලවල සමත් වුණ අපේ ප්‍රදේශයේ right I hope to become the first person who selected to the university in my area ඊළඟට empty right කවුරු හරි you have to empty the garbage bin ඔයා හිස් කරන්න ඕනේ කුණු බාස්කට් එක කියන එක finding truth සත්‍ය සොයා ගැනීම නේද finding truth is the most important thing in our life සත්‍ය සොයා ගැනීම තමයි අපේ ජීවිතයේ වැදගත්ම දේ finding truth is the most important thing in our life ඊළඟට carbon I have a gel pen do you have a carbon pen එයා ගාව carbon පෑනක් තියෙනවද මං ගාව තියෙන gel පෑනක් right ඊළඟට deal they don't like to deal with us අපිත් එක්ක ගනුදෙනු කරන්න ඒගොල්ලෝ කැමති නෑ they don't like to deal with us right ඊළඟට category in which category are you in ඔයා ඉන්නේ මොන කොට්ටාශයේද in which category are you in ඔයා ඉන්නේ මොන කොට්ටාශයේද in which category are you in ඊට පස්සේ earn people like to earn a lot of money මිනිස්සු කැමති සල්ලි හම්බ කරන්න ගොඩක් people like to earn a lot of money ඊළඟට he is a electronic engineer he is a electronic engineer නෙමෙයි he is an he කියන්නේ vowel එකක්
he is an electronic engineer මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඊළඟට Dawson කියන්නේ දුසිමයි කියන එක. I have to bring Dawson eggs මට ගේන්න සිද්ධ වෙනවා බිත්තර දුසිම. I have to bring Dawson eggs. ඊළඟට they have to eliminate ඒගොල්ලෝ අයින් කරන්න ඕනේ. they have to eliminate that team ඒ කණ්ඩායම from the competition. they have to eliminate that team from the competition. තරංගාවලියෙන් මේ කණ්ඩායම ඉවත් කරන්න ඕනේ කියලා කියනවා. they have to eliminate that team from the competition. right. ඔන්න ඔය වගේ තමයි ළමයි අපි වාක්‍ය ටික ලිව්වේ. බලන්න ඔයාලා ලියලා තියෙනවද කියලා. ඔන්න ළමයි අපි සම්පූර්ණයෙන් මේ වාක්‍ය ටික ලිව්වා. මම හිතන්නේ ඕගලන්ට අලුත් ටියුට් එක හම්බෙලා ඇති ළමයි. මේ ටියුට් එක ඉවරයි. කහපාර ටියුට් එක හම්බුණානේ. කහපාර ටියුට් එක මම ආයතනෙන් දීලා තියලා තිබ්බා. ඕගොල්ලෝ මම හිතන්නේ ආයතනෙන් මේ ටියුට් එක අරගෙන ඇති. right හරි. මේ පාඩම ඉවරයි ළමයි. එහෙනම් ටියුට් එක ගන්න අපේ අලුත් ටියුට් එක ගන්න අලුත් ටියුට් එක පටන් ගමු අපි. අපිට අලුත් පාඩම තියෙන්නේ. right මම අලුත් ටියුට් එකට යනවා ළමයි. එහෙනම් මේක ඉවරයි. අපි මේක මම ෂෙයා කරන්නම් අලුත් ටියුට් එක. දරණි බලන්න ඔයා මේ ටියුට් එකේ පැරග්‍රාෆ් කීයක් කළාද කියලා දරණි. මං හිතන්නේ ඔයා මේක පටන් අරන් තියෙන්න ඕනේ. බලන්න ඔයා මේක පටන් අරන් නම් ඔයාට අද හවස ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මේක ඊටු ටික සාකච්ඡා කරන්න. මං හිතන්නේ ඔයා මේකේ මුල් පැරග්‍රාෆ් ටික කරලා තියෙන්නේ. බලන්න දරණි ඔයා කරාද කියලා 13 14 ඔයා කරලා ඇති සමහරවිට දරණි. බලන්න බොරුවට නැත්තම් ඉන්න එක අපරාධනේ ඔයා කරලා නම්. check whether you have done this paragraph. මේක කරලාද ඔයා? අය ටියුට් එක හම්බුනේ නැත්නම් ටියුට් එක ක්ලාස් එකෙන් ගන්න කියලා ගොඩක් කල්නේ ඉන්න. ටියුට් ක්ලාස් වලට දීලා තියෙන්නේ. මේ මාසෙට දාලා ටියුට් ඔක්කොම ක්ලාස් එකට දීලා තියෙන්නේ. දැන් අනිත් අය අරන් තියන්නේ නා. දැන් ජයනි ගාව තියෙනවා, නිම්න ගාව තියෙනවා. right ටියුට් එක ගත්තේ නැත්නම් ළමයි කරන්න වෙන්නේ නැහැ. එහෙනම් ටියුට් එක අරගෙන ළමයි ඕගොල්ලෝ පන්තියට සහභාගී වෙන්න. දැන් කී දෙනෙක් ගාව ටියුට් එක නැද්ද? සරණි ගාව තියෙනවා, නිරුත්මා ගාව තියෙනවා. අනිත් අයට ටියුට් ගන්න පුළුවන්. මේ මාසෙට දාලා ටියුට් සියල්ලම ආයතනෙන් දීලා තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලොන්ට ක්ලාස් එක තියෙන්නේ හෙටනේ. එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හෙට ගිහලා ළමයි ටියුට් එක ගන්න. ටියුට් එක අරගත්තාන් පස්සේ අපි කතා කරමු. ටියුට් එක නැතුව සාකච්ඡා කරන්න බෑ ළමයි. ටියුට් එක අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ. ක්ලාස් එකට ටියුට් ඔක්කොම දීලා තියෙන්නේ මේ මාසෙට දාලා. ඒ ඉන්න කරුණාකරලා අද ගිහිල්ලා ටියුට් එක ඉල්ල ගන්න.